තවත් අවස්ථා කීපයකට යන්න තිබුණත් අපි කාලයත් එක්ක ඉතා ඉක්මනින් සූදානම් වෙනවා අද දවසේදී අපේ කතා බහට ගමන් කරන සියත පිළිසඳරට යන්න. ඒ සඳහා අපි ඉතාමත් ගෞරවයෙන් යුතුව දවසේ අපි මැදිරියට ආරාධනා කළා. ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින් ජයතිස්ස මහත්මයාට බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. අයබෝවන්. අයබෝවන්. ජයතිස්ස මහත්මයා දැන් මේ අද දවසේදී විශේෂයෙන්ම පුවත්පත්වලත් තියෙන තොරතුරුත් එක්ක කතා බහ කරොත් එහෙම පාර්ලිමේන්තුවට අපි ටිකක් අවධානය යොමු කරන්නට ඕන. ඊයේ දවසේදීත් සිදුවුණු කාරණා සහ පාර්ලිමේන්තුවට කතා බහ කරා. අද දවසේ පුවත්පත්වලත් තියෙන විශේෂයෙන්ම පහුගියදා සිදුවුණු අරගලයට පහර දීමෙන් පසු සිද්ධි වලට ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයින් ඍජුවම සම්බන්ධයි කියන කාරණා බොහොමයක් වාර්තා වෙලා තියෙනවා. අද දවසේ පුවත්පත්වලත් මේ පිළිබඳව වාර්තා වුණා. ඒක නිසා මොකක්ද මේ පැත්තෙන් දෙන්න තියෙන පණිවිඩය සහ මේ පිළිබඳව දෙන්න තියෙන උත්තරය කොහොමද? ඉතින් වාර්තා වෙලා තියෙනවා කියලා කියන්නේ මම දැක්කා මේ සිදුවීම වුණාට පස්සේ ඊයේ දවස් දක්වාම ආණ්ඩුවේ පැත්තෙන් හිටපු ඇමතිවරු රාජ්‍ය ඇමතිවරු ආණ්ඩු පක්ෂ മന്ത്രിවරු මේ චෝදනාව බැහැර කරන්න යන්නේ ජනතා විමුක්ති පෙරමුණට. හැබැයි ඔය සිදුවීම් සිදුවෙච්ච තැන්වලට ගිහිල්ලා බැලුවොත් ගෙවල් ගිනි තැබීම්, දේපල හානි කිරීම ආදී සිදුවීම් සිදුණු ගම් වලට ගිහිල්ලා බැලුවොත් ඒ ජනතාව කියයි මේවට සම්බන්ධ වෙන්නේ කවුද කියලා. දැන් බොහෝ තැන්වල මොකද කරන්නේ? ගිහිල්ලා ඒ දේපල හානි වෙච්ච, ගෙවල් ගිනි තැබීමට ලක් වෙච්ච කෙනෙක් පොලිසිය පැමිණිලි කරලා ඔහු කිව්වහම මෙන්න මේ අය තමයි මට සැක කියලා ඔවුන් අත්තරම ගැනීමනේ මේ කරන්නේ. නැත්තම් මේ CCTV දර්ශන බලලා එතන ඉන්න අයගේ සාක්ෂි උසල එහෙම කරන එකක් නෙවෙයි මේ තියෙන්නේ. හරිද? එතකොට දැන් ඒ ප්‍රාදේශීය දේශපාලඥයා හෝ කවුරු හරි තමන්ට විරුද්ධ පක්ෂයාගේ නම් ලයිස්තුවක් දෙනවා. අද ඔහු දැකලා තියෙනවද කියලා ප්‍රශ්නේ තියෙන්නේ. ඔහු එතන හිටියද? පොලිසිය පරීක්ෂණ කළා තියෙනවද? නිසා මේක තනිකරම තමන් විසින් ඇති කරන ලද. මොකද මේ ක්‍රියාදාමය පටන් ගත්තේ කොතනද කියන යන්න ඕන. එතන සිට පරීක්ෂණ කරා නම් මේකේ හරියටම වැරදිකාරයෝ අත්තරම ගන්න පුළුවන්. ඒ නිසා අපි ආණ්ඩුවට කියන්නේ ඔබ පමණක් නෙවෙයි ඔබට කලින් හිටපු ඔබ දැන් අනුගමනය කරන දේශපාලන ප්‍රතිපත්ති දරපු ජයවර්ධනත් ওই විදිහට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරා. ඔබට මතක නැහැ 1983 අපි එක දශමකින් ගෑවුණු නැති කළු ජූලියට ජනතා විමුක්ති පෙරමුණ තුළ පක්ෂ කීපයක් සම්බන්ධ කරලා ওই නව සමාජ පක්ෂ, කොමියුනිස්ට් පක්ෂේ ආණ්ඩුවේ ඉන්න ඒ සම්බන්ධ කරලා අපේ පක්ෂ තහනම් කළා. හරිද? ඒකෙන් ඇතිවෙච්ච විනාශය කොහොමද රටට? ප්‍රජාතන්ත්‍රවාදීව දේශපාලනය කරන ව්‍යාපාරයක් බොරු චෝදනා දාලා එදා තහනම් කරා ජයවර්ධන. අදත් ඒ ගමනක නිරත වෙනවාද කියන සාධාරණ සැකයක් අපිට තියෙනවා මේ ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ ඇතුළු මේ ආණ්ඩුව. ඒ නිසා අපි කියන්නේ දැන් නිකන් මම දැක්කේ කවුද විශේෂයෙන් අරුන්දික ප්‍රනාන්දුව කිව්වේ නේද? අරුන්දික ප්‍රනාන්දුව මහා සද්දෙට කිව්වා පොලිස්පතින් ඇහුවා කියලා. ඉතින් අපි කියන්නේ ඒ අත්තරංගුවට ගත්ත අය කවුද? අපේ සමාජිකයෝ කවුද කියලා නමෙන් නම කියන්න. ඒතර අපි කියන්න මොකද්ද ඔහුට අපේ සම්බන්ධයක් තියෙනවද නැද්ද කියලා. නැත්නම් මේ අරුන්දික ප්‍රනාන්දුවලා ඊට කලිනුත් අපිට මතකයි මේ ඔය පාර්ලිමේන්තුවේ කිව්වනේ මම හිතන්නේ එක්නලි ගොඩ ප්‍රංශයේදී හම්බුණා කියලා කියපු කෙනානේ ඔය. පස්සේ උසාවි කියලා සභාව ගත්තේ. හරිද? ඒ නිසා මේ නිකන් මේකේ අපි කවුද මේවට සම්බන්ධ කියන එක අරලියගහ මන්දිරයෙන් පටන් අරගෙන හොයන්න පටන් ගන්න. හරිද? ඒ වගේම මෙවැනි සාමකාමී උද්ඝෝෂණයක් දවස් 30ක් තිබුණු සාමකාමී උද්ඝෝෂණයකට මැද්දට පැනලා ඒ තරුණ තරුණියන්ට පහර දෙන්න ප්‍රකෝප කිරීම කවුද කියන එක පිළිබඳව හොයන්න. ඔයලා යන්න බෑ. මොකද අපි කවුරුවත් මේ දේපල ගිනි තැබීම්, ගෙවල් ගිනි තැබීම් අනුමත කරන්නේ නැහැ. හරිද? නමුත් මතක තියාගන්න මිරිහානි සිදුවීම ඉඳලා රඹුක්කන සිදුවීම හරහා මේ සිදුවීම වෙනකොට ආණ්ඩුවට තිබුණු වමනාව තමයි විවිධ සිදුවීම් වලින් පෙන්වුම් කරන්නේ. ඔයගොල්ලෝ ආණ්ඩුවේ දේශපාලනය කරගෙන යන නමුත් මේ විදිහට නිකන් අර ඊටාම පහත් දේශපාලනය කරන්න එපා කියලා අපි ආණ්ඩුවේ කට්ටියට කියන්න කැමතියි. දැන් ඔබ කියපු කාරණාවත් එක්කම දැන් මේ අරගල භූමියට පහර දුන්නු පිරිසගේ ඡායාරූප වීඩියෝ දර්ශන මේ සියල්ලක් තියෙද්දි ඒ පිරිසගේ අත්අඩංගුවට ගැනීම ටිකක් මන්දගාමී තත්වයක තියෙනවා කියලා සමාජයේ මතයක් කතා බහක් තියෙනවා. ඒක බොහොම පැහැදිලිනේ. දැන් 2000ක පිරිසක් 2000ක පමණ පිරිසක් එතනට කඩාගෙන වදිලා තියෙනවා. එතකොට බොහෝ මේ මොනවද මොබයිල් ෆෝන් වලින් ගත්ත ඒ දර්ශන සමාජ මාධ්‍ය වලට මුදා හැරලා තියෙනවා. සමහර අයගේ ෆෝන් වල තියෙනවා. ඉතින් ඒවා පරීක්ෂා කරාට පස්සේ හරි පැහැදිලිව පුළුවනි ඒ අතරංගුවට ගන්න. ඉතින් මේ අපිට පේනවානේ කාල්ටන් එකේ බල්ලා හොයාගන්න තියෙන උනන්දුව නැහැනේ මේ ගහපුවා හොයාගන්න. නේද? යන්තම් අර ඉස්සෙල්ලාම මොට්ටුව මහනගර සභාවේ අවුරුදු 47ක සේවකයෙක් ගත්තා. නේද? ඊට පස්සේ මන්ත්‍රීවරු දෙන්නෙක් අරගෙන තියෙනවා.
දැන් ආණ්ඩු පක්ෂයේම සමහර മന്ത്രിවරු එමතිවරු කියනවානේ මේ කවුද මේක වැඩේ පටන් ගත්තේ කියලා. ඉතින් එතනින් පටන් ගන්න කියලා අපි කියන්නේ මේ අරලේගහ මන්දිරයට සෙනග ගෙනහල්ලා බස් දාලා මේ ප්‍රකෝපකාරී සිදුවීම් කරේ කවුද? කවුද ජනතාව ප්‍රකෝප කරේ, කුපිත කරේ? කවුද ඒගලන්ට පොළු දුන්නේ? මොකද දැන් පොළු අරගෙනම බස් වල ආව නම් ඒක තව ප්‍රශ්නයක්. හරිද? එහෙම නැත්නම් අරලේගහ මන්දිරේදී පොළු වෙදුවා නම් ඒක වෙනම පරීක්ෂණ කරන්න ඕන. ඒ ඔක්කොම ටික හොයන්න. හරි හොයලා යනකොට මතුවේයි මොකද්ද මේකේ අරමුණ කියලා. අනිත් එක දැන් ඔය මම දැක්කා දේශබන්දු තෙන්නකෝන් නියෝජ්‍ය පොලිස්පතිවරයා කිව්වයි කියලා ඔහුට ඉහළින් නියෝගයක් ලැබුණ මේක වළක්වන්න මැදිහත් වෙන්න එපා කියලා. ඒව ගැන වෙනම පරීක්ෂණ කරන්නට ඕනේ. මොකද දේශබන්දු තෙන්නකෝන් වගේ කෙනෙක් දැන් මේ කියන්න හදනවනේ ජනාධිපතිතුමා කිව්වා යන්න එපා කියලා. මට අමාත්‍යාංශ ලේකම් සහ පොලිස්පති තමයි කිව්වේ නෑ ඒගොල්ලන්ට යන්න දෙන්න කියලා. ඉතින් අපි නිකන් සාමාන්‍ය බුද්ධියක් තියෙන මිනිස්සු හැටියට කල්පනා කරන්නත් ඕනේ දේශබන්දු තෙන්නකෝන් වගේ කෙනෙක් ජනාධිපති දීපෝටර් එකක් පැත්තක දාලා පොලිස්පති කීමට විතරක් මේ අකුලගෙන ඉඳීද කියලා. දැන් පසුගියදා අපි පාර්ලිමේන්තුවට ටිකක් අවධානය යොමු කරොත් එහෙම විශේෂයෙන්ම පෙරේද දවසෙත් වගේ අපි දැකපු කාරණාවක් තමයි වැඩිපුරම කතා බහ වෙන්නේ മന്ത്രിවරුන්ට සිදුණු අලාභයන් පිළිබඳව. හැබැයි මේ ජනතාවට සිදු වෙලා තියෙන පහර දීම් අලාභ මේ තෙල් ප්‍රශ්නය, ගෑස් ප්‍රශ්නය මේවටත් වඩා වැඩි කාලයක් අපි දැක්කා කතා බහ කරනවා. මට මෙච්චරක් පාඩුනා, මට මෙච්චරක් පාඩුනා, මගේ මේ කාර්යාලේ නෑ, මට ඉන්න තැනක් නෑ මෙහෙම. මොකද්ද මේකට දෙන පිළිතුර? තරංග දැන් මේ දේශපාලන අර්බුදයේ මූලය තියෙන්නේ ආර්ථික අර්බුදේනේ. දැන් අද අපි උදේ මේ වැඩසටහන එනකොටත් අර බලන්න ගෑස් පෝලිං වල, තෙල් පෝලිං වල, පෙට්‍රල් පෝලිං වල ඊයේ රෑ පුරා ඉඳලා දවස් ගාණක් තිස්සේ ඉන්න ජනතාව. ගෑස් එකක් හොයාගන්න දවස් 4-5ක් ඉන්න ජනතාව. ඒතකොට දැන් අද ඖෂධ පෝලිම් කියලා එකක් නෑ. මොකද ඖෂධය නැත්නම් ගෙදර ඉන්නවා. රෝගය උග්‍ර වෙනවා, සමහරට ඔහු මිය යනවා. ඉතින් මෙහෙම තත්වයක් ජනතාවට දරා ගන්න බැරි ආර්ථික ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා තියෙනවා. ඒ ආර්ථික ප්‍රශ්නය තමයි එකතු වෙලා යම්කිසි තැනකද මේ පුපුරලා යන්නේ. ඒක සාමකාමී උද්ඝෝෂණ හැටියට තිබුණා, විරෝධතා හැටියට තිබුණා, පාගමන හැටියට තිබුණා, ආණ්ඩුවකට ඇහුම්කන් දුන්නේ නැහැ. ඊට පස්සේ සාමකාමී උද්ඝෝෂණයට පහර දුන්නා. ඒ පහර දීම විසින් පමණක් නෙවෙයි මේ ආණ්ඩුවේ මැති ඇමතුරුන්ගේ ගෙවල් ගෙන තියන්න සාමාන්‍ය ජනතාව පොළඹලා තියෙන්නේ. ඔවුන්ට ඇතිවෙච්ච පීඩනයත් මේකට බලපාලා තියෙනවා. ඒ ගිනි තැබීම අපි අනුමත නොකරත් ඒ ජනතාවගේ විරෝධයේ පිපිරීමක් පුපුරා යාමක් තමයි ප්‍රකාශයටපත් වෙන්නේ. හරි. ඒකට පාර්ලිමේන්තුව කියලා කියන්නේ මොකද්ද? පාර්ලිමේන්තුව කියලා කියන්නේ මේ ජනතාවගේ ප්‍රශ්න සාකච්ඡා කරන්න තියෙන තැන. ජනතාවට හැමෝටම කියලා පාර්ලිමේන්තුව කතා කරන්න බෑනේ. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී. ඒ අනුව තමන්ගේ මහජන නියෝජිතයා අඩු තරමේ ඔහුට හෝ ඇයට මේ ප්‍රශ්නයට උත්තරයක් පාර්ලිමේන්තුවේ නැති වුණත් ඒ ප්‍රශ්න නියෝජනය කරයි කියලා හිතනවා. හැබැයි අපි බැලුවොත් එහෙම මේකේ ඉන්න බහුතරයක් මේ දවස් කීපෙම ජනතාවගේ බදු මුදල්, ජනතාවගෙන් කාලා බීලා, ජනතාවගෙන් තෙල් ටික ගහගෙන, ජනතාවගේ නේද සියලු දුරකථන බිල් අරම මේ ඔක්කොම ගෙවාගෙන මේ අය කතා කරේ ජනතාවගේ ප්‍රශ්නේද නැත්නම් තමන්ගේ ප්‍රශ්නේද? හරිද? හරි. ඒ කියන්නේ දැන් මේ යන මේ නාටකයේ දැන් පියවර තමයි තමන්ට අනුකම්පාව ලබා ගැනීම. මම දැක්ක එක മന്ത്രിවරයෙක් මේ කැටකොටද කොහෙද නේද? ඔහුට ඉන්න තැනක්වත් නැහැ. ලොරියක ඉන්නේ දරුවෝ දෙන්න දාගෙන කියලා කියනවා. කැටකොඩ එන්න කලින් නළුවෙක් නේද? මේ ඒකෙන් අදහස් කරන්නේ මෙහෙමයි. සාමාන්‍යයෙන් අපේ රටේ ස්වභාවික ආපදාවකින් හරි ගියක් ගිනි ගත්තාම අපි දැකලා නැහැ මේ විශේෂයෙන් සාමාන්‍ය ජනතාවත් ඔහොම ඉන්නවා. උන්ටත් තමන්ගේ අසල්වාසීන් නැත්නම් තමන්ගේ ඥාතීන්, තමන්ගේ හිතවතුන් එන්න දවස් කීපයක් ඉන්න මේ ගෙදර ආයේ ගේ හදා ගන්නකම් වෙන ගයක් හොයා ගන්නකම් කියලා තියෙනවා. ඒ කියන්නේ කැටගොඩට අඩු ගානේ එහෙමවත් කතා කරන්න කෙනෙක් නැද්ද? ලංසර ඇඳිවත විතරද තියෙන්නේ? අර මම කියන්නේ දැන් ඒවා දැන් ඒගොල්ලෝ පාර්ලිමේන්තුව පාවිච්චි කරන්නේ මොකටද? පාර්ලිමේන්තුව පාවිච්චි කරගන්නේ මේ තමන්ට වෙච්ච දේ ප්‍රකාශයටපත් කරන්න. හැබැයි ඒ ජනතාව තමන්ට ඡන්ද දීපු ජනතාව මේ. තමන්ට ඡන්ද දීපු ජනතාව තමයි ඒගොල්ලෝ හරියට බැලුවා නම් එහෙම මේ විරෝධය ප්‍රකාශයටපත් කරලා තියෙන්නේ. ඒතකොට ඒ ජනතාවගේ දුක වේදනාව කතා කරන්න ඔවුන්ට කිසිම අඩු ගානේ හැඟීමක්වත් නැහැ. හැඟීමක්වත් නැහැ. ඒ නිසා සමහර ඒවා තියෙනවනේ. සමහර මම හිතන්නේ නිකන් සමහර නාලිකාවල විකාශය නොවුනට මම ආගෙන බන්දුල ගුණවර්ධනගේ පුතා හැම ලංකාවට ආවහම අක්කර 50ක් රජෙන් දුන්නේ නැහැ කියලා වස විශ්නාතේ මොකද්ද කරන්න කියලා. ඉතින් එහෙම අපේ රටේ තරුණයන්ට රජයෙන් උදව් කරා නම් සමහර මේ විරෝධය යට යන්නත් ඉඩ තිබුණා. ප්‍රශ්නේ තියෙන්නේ මේකෙන් තමයි මේ පාර්ලිමේන්තුව නැත්තම් අර මිනිස්සු සාමාන්‍ය සංකේතාත්මකව කියන හැටියට 225ම කියන එක. එපා වෙන තැනකට
පත් වෙන්න තව හේතු තමයි නිර්මාණය කරන්නේ. තව හේතු. අඩු ගානේ මේ ජනතාවගේ ප්‍රශ්නය නියෝජනය කරන්නේ නැහැ. ජනතාවගේ ප්‍රශ්නයට උත්තරයක් හොයාගන්න මොකක් හරි දෙයක් සාකච්ඡා කරනවා වෙනුවට තමන්ගේ ප්‍රශ්න කියන තැන බවට පත් කරගන්නවා. තමන්ට වන්දි ගන්න තැන බවට පත් කරගන්නවා. කැබිනට් එක හරි නැත්නම් තමන්ගේ ගෲප් මීටින් එක හරි පාවිච්චි කරගන්නේ තමන්ට වන්දි ලබා ගන්න. ඉතින් මෙහෙම දේශපාලනයක් රටට ඕනද කියන එක ඉතින් ජනතාව තීන්දුව කරයි. මම කියන්නේ හොඳට මතක තියාගන්න. කවුරු හරි හිතනවා නම් මේ ජනතාවගේ ආවේගය 9 වෙනිදා ප්‍රකාශයටපත් වෙලා අවසන් වුණා කියලා මේ යන සිදුවීමක එහෙම වෙන්නේ නැහැ කියලා හිතේ. මොකද දන්නවද? තරංග මතක තියාගන්න ආර්ථික අර්බුදය සමාජ සහ දේශපාලන අර්බුදයක් බවට පත් වුණාට පස්සේදී ඒක සීමා මායිම් කාටවත් ඉරි ගහලා මෙන්න මෙතනින් අවසන් වෙනවා කියලා කියන්න බෑ. අනාගතය පිළිබඳව ඒ වගේ අවිනිශ්චිත තැනක් තියෙනකොට දැන් ජාතික ජනබලවේගයේ විදිහට මේ වෙලාවේදී මොකක්ද ස්ථාවරත්වය මොකක්ද ඉදිරි සැලැස්ම බවට පත් වෙන්නේ රටේ යහපත වෙනුවෙන් ඔබටත් ජනතා නියෝජිතින් විදිහට යමක් කරන්න ඉඩකඩක් තියෙනවා කොහොමද ඒ සඳහා සූදානම්? ඔව් ඒ නිසා තමයි මේ ආර්ථික ප්‍රශ්නට උත්තරයක් හොයා ගැනීමේ පදනම හැටියට යම් දේශපාලන යෝජනාවලියක් අපි ඉදිරිපත් කළේ. එතකොට අගමැතිවරයා අස් වෙලා තිබුණ රනිල් වික්‍රමසිංහව පත් කළා තිබුණේ නැහැ. අපි කිව්වා අද මේ රටේ ප්‍රශ්නයට මුල් වෙලා තියෙන ප්‍රධාන හේතුවක් සහ හැම තැනම ජනතාවගේ තියෙන ඉල්ලීම තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් ඉල්ල අස්සෙන්. ඒක තමයි පළවෙනි කොන්දේසිය. ඒක මේ දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපි ඉදිරිපත් කරන එකක් පමණක් නෙමෙයි. ඒක තමයි මේ වෙලාවේ ජනතාවගේ මතය. ගෝඨාභය රාජපක්ෂ මේ විධායක ජනාධිපති පුටුවේ තබාගෙන මෙරට ඉස්සරහට යන්න බෑ කියන එක අපි කාටවත් තේරෙනවා. ඒ අපි කිව්වා ඒක. දෙවෙනි එක ඒ වෙලාවේ අගමැතිවරයෙක් හිටියේ නැහැ. ව්‍යවස්ථාවේ හැටියට එහෙමනම් ඊළඟට තියෙන්නේ ඒ මොහොතේ ඉන්න කතානායකවරයා වැඩ බලන ජනාධිපති හැටියට පත් වෙනවා. ඇත්තටම මේ රට ආර්ථික සහ දේශපාලන වශයෙන් මෙතනින් ගොඩට ගන්න නම් දැන් ජාත්‍යන්තරයටත් ශ්‍රී ලංකාවේ ජනතාවටත් විශ්වාසය තැබිය හැකි ආණ්ඩුවක් නිර්මාණය කරගන්නට ඕන. මේ ආණ්ඩුව ගැන ජනතාවට විශ්වාසයක් නැහැ. අපේ ජනතාවට විශ්වාසයක් නැතිකොට ලෝකෙට විශ්වාසයක් ඇති වෙන්නේ නැහැ. කවුරුත් අපිට ණයක් දෙන්නෙත් නැහැ, ආධාරයක් කරන්න සූදානමුත් නැහැ එහෙම. ආයෝජකෙක් ඉන්නේ නැහැ කොහොමදවත්. විදේශගත ලාංකික මුදල් ලෙවන්නේ නැහැ. සංචාරකයෙක් එන්නේ නැහැ. එහෙමනම් අපි දැන් රටේ දේශපාලන ස්ථාවරත්වයක් හදා ගැනීම. ඒ ඔස්සේ ආර්ථිකයේ මේ ඇති වෙලා තිබෙන අර්බුදයෙන් ක්‍රමානුකූලව ගොඩේම ඉලක්ක කරගත්ත දේශපාලන වෙනසකට යන්නට ඕන. ඒ කියන්නේ අලුත් ආණ්ඩුවක් හදා ගන්න ඕන. මොකද තරංග මතක තියාගන්න අපි මොන සෙල්ලම් දැම්මත් මේ පාර්ලිමේන්තුවේ මේ පාර්ලිමේන්තුව කියලා කියන්නේ මොකද්ද? 2020 මේ රටේ ජනතාව දීපු 3/2 බලයක් සහිත ආණ්ඩුවක්. ඒ දැන් ඒ ජනවරම දැන් නැහැනේ. ඒ ජනවරම තියෙනවා නම් අපි අභියෝග කරන්න පුළුවන් නම් පරීක්ෂා කරලා බලන්න කියලා. ඒ ජනවරම දැන් නැහැ. ඒ නිසා මේ පාර්ලිමේන්තුවේ ඒ බලය ගත්තයි හැසිරෙන්නේ කොහොමද කියන එක එළියේ මොන මතයක් තිබුණත් එන්න ඔප්පෙමින් තියෙනවා. දැන් උදාහරණයක් හැටියට ඊට පස්සේ දැන් හරි. එහෙම යනකොට අපි කිව්වා රයිට් අලුත් ආණ්ඩුවක් හදාගන්න මැතිවරණයකට යන්න ඕනනේ. ඒක මාස 4කින් හරි 5කින් හරි 6කින් හරි 8කින් හරි ඡන්දයකට යන්නට ඕන. ඔව් සමහරවිට. දැන් ඔය හැබැයි ඡන්දයකට යෑම දක්වා නිකන් තියෙන්න බෑනේ. අන්න එතකොට එහෙමනම් අපිට පුළුවන් අන්තර්කාලන ආණ්ඩුවක් හදාගන්න. එතකොට සියලු පක්ෂවලට සමාන බලතල ලැබෙන ආකාරයට අන්තර්කාලන ආණ්ඩුවක් කරහා පුළුවනි අපිට මේ ආර්ථික ප්‍රශ්නේ යම් විසඳුමක් අරගෙන එන්න. රටේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ප්‍රමාණයක් කරන්න. කියන්නේ ජනතාවගේ විශ්වාසය ඇති කරමින් අපිට ඊළඟ දේශපාලන කඩේම දක්වා යන්න පුළුවන්. ඕක තමයි යෝජනාවලිය තිබුණේ. ඔව් දැන් ඔය යෝජනාවලිය හරි දේශපාලන පැත්තෙන් ඒ විදිහට කතා කරනකොට දැන් මේ මොහොතේදී ආර්ථිකය ගොඩ ගන්න නැත්තම් දැන් මේ වෙලාවට මේ සකස් වෙලා තියෙන සංයුතියත් එක්ක ඔබලාගේ උදව්වක් නැද්ද? දැන් අග්‍රාමාත්‍යවරයා යෙදිත් පාර්ලිමේන්තුවේදී කියනවා ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 160ක් ලැබුණයි කියන කාරණාව. ඔය කාරණාත් එක්ක යම් ස්ථාවරත්වයක් හදාගෙන යනව නේද? මෙතුමා ආවට පස්සේ කොහොමදත් ආර්ථිකය යම් මට්ටමකට හෝ ගොඩ ගන්න පුළුවන් කියන කාරණාව සමාජයේ යම් යම් තැන කතා බහ වෙනවා. ඔබතුමාලා මේකට උදව් කරන්න සූදානම් නැද්ද තවමත්? ඉතින් එතුමා කියන්න ඕනේ මොනවද අපෙන් ඕන උදව් කියලා. මොකද කියන්නේ නැද්ද? නෑ මෙහෙමයි දැන් ඇත්තටම ආර්ථිකයේ සිදු කරන ප්‍රතිසංස්කරණ වලට පාර්ලිමේන්තුවේ 3/2 හරිය එහෙම අවශ්‍ය නැහැ. හරිද?
පාර්ලිමේන්තු ඔහුට අගමැතිවරට පුළුවන් මෙන්න මේ ටික තමයි මම රටවඩ ගොඩන තියෙන සැලැස්ම. ඒකට ඔබ එකඟයිද නැද්ද? එතකොට පාර්ලිමේන්තුවේදී ඒකට අපිට විවාද කරන්න පුළුවන්, අලුත් යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන්, ඒවට ශක්තිමත් කරන දේවල් කියන්න පුළුවන්. ඒකේ නරක දේවල් තියෙනවා නම් අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒවා මේ පාර්ලිමේන්තුව සම්මත වෙනවා කියලා එකක් නෑ. ඔය ඔක්කොම එකතු වෙන්න ඕනේ. හරිද? ඔක්කොම යෝජනා දෙන්න. අපි ඔක්කොම එහෙම එකක් නෑ. ඕනේ නෑ ආර්ථිකය හදන්න. ආණ්ඩුවක් තියෙනවනේ. අනිත් මේ ආණ්ඩුවට බලයක් තියෙනවනේ. මේක දැන් දුර්වල වෙච්ච ආණ්ඩුවක් නෙවෙන්නේ පාර්ලිමේන්තුව ඇතුලේ. එළිය දුර්වලයි තමයි. පාර්ලිමේන්තුව ඇතුලේ පෙරේදත් නියෝජක කතානායක පත් කරගන්නකොට උන්ට gediya පිටින් 109ක් අතේ තියෙනවා. තවල අර නිහඬව හිටපු විසි ගන්නොත් සැලකිලි ප්‍රමාණයක් ඒගොල්ලන්ගේ තමයි. බහුතරය සම්බන්ධයෙන් නිහඬවුනුත්යි කියලා හිතන්න ඕන. ඔව් ඒකනේ බහුතරය සම්බන්ධයෙන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒත් දැන් ජනතාවගේ සහ මම කියන්නේ අර සමහර ආගමික නායකයන්ගේ නීතිඥ සංගම් මේ වගේ විද්වත් සංවිධානවල ඉල්ලීමක් තිබුණා නේද මේ අන්තර්කාලීන ආණ්ඩුවක්. දැන් සර්වපාක්ෂික ආණ්ඩුවක් ගැන. ආණ්ඩුව මොකද කරේ? ඒක ටිකක් සාකච්ඡා කර ඉඳලා පොහොට්ටුවේ ආණ්ඩුවක්ම හදාගෙන තියෙන්නේ. මේක අන්තර්කාලීන හරි සර්වපාක්ෂික හරි නෙවෙයිනේ. පොහොට්ටුවේ ආණ්ඩුවේ මහින්ද රාජපක්ෂ වෙනුවට රනිල් වික්‍රමසිංහ අගමැති කරගෙන තියෙනවා. නේද? දැන් කවුරුහරි කියනවා නම් එහෙම මේක මේ දැන් එක්සත් ජාතික පක්ෂෙත් එකතු වුණා දැන් මේක මේ සර්වපාක්ෂිකයි කියලා එහෙම හඳුන්වන්න බෑනේ. ඒක අගමැතිවරයෙක් කොහෙත් කියන්නේ නැහැ. දැන් තියෙන්නේ මහින්ද රාජපක්ෂ හිටපු පුටුවේ වෙන කෙනෙක් වාඩිලා මහින්ද රාජපක්ෂත් ඉන්න ආණ්ඩුවක්. හරිද? ආණ්ඩුවට කිසිම උවමනාවක් නැහැ මේක සර්වපාක්ෂික හරි ඒ කියන්නේ අඩුතරමේ සියලු පක්ෂ සම්බන්ධ කරගෙන නාමිකව හරි ලෝකෙට හරි පෙන්වන්න මෙන්න මේ අර්බුදෙන් ගොඩ එන්න අපි මේ කට්ටිය සම්බන්ධ කරගත්ත කියලා එහෙම නැහැ. එහෙම නැහැ. Tamanට තියෙන බලය කොහොමද ඒගොල්ලෝ කල්පනා කරන්නේ? Tamanට හානියක් නැති කෙනෙක් අගමැති පුටුවේ වාඩි කරලා යලිත් මේක කිසි ප්‍රශ්නයක් නැතුව ඉල්ලන වෙලාවට දෙන්න පුළුවන් කෙනෙකුට අගමැතිකම දීලා. දැන් ඔය සමහර අය කිය හිටිය ඔබ වගේම මේ බලන්නකො රනිල් මාර ගේම් එකක් ගහලා අගමැතිකම ගත්තා. අනිත් අයට බැරි වුණානේ. දැන් ඔය ඒ කියපු අයට රනිල් වික්‍රමසිංහ උත්තරයක් දීලා තියෙනවා. මොකද්ද? මේ අගමැතිකම මේ මම ගේම් ගහලා ගත්ත නෙවෙයි ජනාධිපති කතා කළා මට දුන්නා. එහෙම තමයි. ව්‍යවස්ථාවේ තියෙන්නේ එහෙමයි. ජනාධිපතිවරයා හිතනවා නම් මේ පාර්ලිමේන්තුවේ ඉන්න අහවල් කෙනාට පාර්ලිමේන්තුවේ බහුතරයකගේ විශ්වාසය දිනා ගන්න පුළුවන් කියලා එයාට අගමැතිකම දෙනවා ජනාධිපතිවරයා. ජනාධිපතිවරයා තමයි දුන්නේ. හරිද? ඒ නිසා මේක අර ගේම් ගහලා ගත්ත අරවා මේ ඕනේ ගේම් එක නෙමෙයි පොට්ටේ ඔක්කොම කැමති වුණා රනිල් වික්‍රමසිංහ අගමැති පුටුවේ වාඩි කරගෙන රනිල් වික්‍රමසිංහගේ නායකත්වයේ ඒගොල්ලෝ යන්න. ඒක නෙවෙයි තියෙන්නේ. ඒ නිසා මේක ඔය සර්වපාක්ෂික මොකද ආණ්ඩුව තාම පෙන්눔 කළ නැහැ. 1.කින්වත් මේ ප්‍රශ්නෙට සාධාරණව මැදිහත් වීමක් කරන්න ඕන සූදානම් කියලා මේ අත්තරකොට ගැනීම වලිනුත් පාර්ලිමේන්තු හැසිරීමුත් පෙන්눔 කරන්නේ ආණ්ඩුව තාමත් තමන්ගේ අර කැත දේශපාලන සූදු අතහැරලා නැහැ කියන එක. යලිත් අපේ සියත පිළිසඳර සමග සජීවීව අද දවසේ අපි ආරාධනා කළේ ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභාවේ වෛද්‍ය නලින් ජයතිස්ස මහතාට අපි මුගක් දේවල් කතා බහ කරා. දැන් මේ ඊයේ දවසේදීත් මේ අනුර කුමාර දිසානායක මහත්මයා ප්‍රකාශ කළ දෙනවා ඇමති මණ්ඩලය පත් කරන දවස කියන්න කියලා. මේක තාම ප්‍රමාද වෙනවද? පස්සට යනවද? මොකද්ද මේ තත්ත්වය? ඔව් දැන් තියෙන්නේ මට පේන්නේ දෙක රට ඉස්සරහට ගෙනියන්න ඇමති මණ්ඩලයක් හදනවා වෙනුවට කොහොමද ආණ්ඩුව ස්ථාවර කරගන්නේ ආණ්ඩුවෙන් කැඩිච්ච පාර්ශවවල හිත හොඳකම තියාගන්නේ කොහොමද? නේද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විමල්ලය කණ්ඩායම අනුරයා පැතුළු කණ්ඩායම ස්වාධීනෝණයි කියන අය කොහොමද නිකන් ආණ්ඩුව ඇතුලේ තියාගන්නේ? ඒගොල්ලන්ට මොන ඇමති කන්ද දෙන්න ඕනේ? අමාත්‍යාංශවල මොන විශේෂපතේ දෙන්න ඕනේ වගේ දෙයක් තමයි දැන් මේ ප්‍රමාදයට හේතු වෙලා තියෙන බව අපිට පේන්නේ. දැන් අර කලින් අර ජනාධිපතිතුමා එනකොට අර කිව්වේ දැන් මුලින් පටන් ගන්නකොට ඔබට මතක නම් එහෙම මේ මාර විද්‍යාත්මක ඇමති මණ්ඩලයේ බලන්නකෝ මේ ඇමතිවරු පත් කරන්න කලින් විශේෂපතයක් බෙදුවා. අමාත්‍යාංශ නම් කරා නම් කළ එකේ මදයක් නම් කළ ගැසට් කළා තමයි මේ ජනාධිපති මේ ඇමතිකන් දුන්නේ. මාර විද්‍යාත්මකයි කියලා කියපු ඒවා දැන් ඔක්කොම මේ බයිලා දැන් ඉවරයිනේ. දැන් තියෙන කොහොම හරි කරලා මේගොල්ලෝ ගැට ගහගෙන ඇමතිකන් දෙන එකක්. ඉතින් අපි කියන්නේ මොකක් හරි කමක් නැහැ මේක ඉක්මනට පත් කරන්න. මොකද ඇමති මණ්ඩලයක් ඕන රටට. මේ ඉන්න දැන් කීයද ඉන්න 4 දෙනාගෙන් මේක දුවන්න බෑනේ. ඇමතිවරු පත් කරන්න පත් කළා මොකක් හරි දැන් ඔබ තීන්දුව කරා නම් රනිල් වික්‍රමසිංහ අගමැති කරගෙන තමයි මේ ආර්ථික සහ දේශපාලන අර්බුදයට උත්තරේ හොයාගන්න තියෙන්නේ කියලා. ඒත් ඊළඟ පියවරත් අනුගමනය කරන එක අපි කිව්වේ මේක මේ දැන් ප්‍රමාදකාරී නැතුව කියන්න අඩු ගන්න පත් කරන දවසක්වත් මොකද දැන් අමාත්‍යාංශවල වැඩ නැහැ. අමාත්‍යාංශ ලේකම්වරු නැහැ. මේ රටේ දිනදා සාමාන්‍ය සමහර කටයුතු ටිකවත් කරගෙන යන්න ආණ්ඩුව පහසුකම් ටිකක් හදන්න ඕනේ කියන එක. ඉතින්
බලාගෙන ඉන්නවා බලමු මොකද වෙන්නේ කියලා. දැන් බලාගෙන ඉන්නකොට අමතරව දැන් ජාතික ජනබලවේගයටත් ජනාධිපතිවරයාම යම් ඉල්ලීම් කරා අවිල්ල කතා බහ කරන්න එකතු වෙන්න කියන කාරණාවලත් එක්ක දැන් මේ සහයෝගයක් දීමක් පිළිබඳව අදහසක් ඇත්තටම නැද්ද? දෙන්න පුළුවන්. ඒ කියන්නේ ජනාධිපතිතුමා මොන පැත්තෙන්ද සහාය ඉල්ලන්නේ කියන එක කියන්න ඕනේ. නිකම් මේ සහාය දෙන්න කියලා හරියන්නේ නැහැ නේ. සහාය ඉල්ලන්නේ මොකටද? සාකච්ඡාවලට අරමුණු ලැබුණා නේද? ඒත් අර ප්‍රසිද්ධියේ නිකන් අර කියනවා නිකන් එහෙම අපේ පක්ෂයට කියලා හරි මම දන්නේ අනිත් පක්ෂවලට ලියුම් එව්වත් කියලා අපිට නම් එහෙම කියලා එව්වේ නෑ. ඒ කියන්නේ ලිඛිතව මේ අලුතරම මෙහෙම තරංග ජනාධිපතිවරයාට මේ ප්‍රශ්නෙන් ගැලවෙන්න ඕනකම තියෙනවා නම් ඔහුට අනිත් පක්ෂවල අදහස් උදාස් දැනගන්න ඕමනාවක් ඇත්තට තියෙනවා නම් උට අවස්ථාවක් තිබුණා. අපි අර ඉදිරිපත් කරන දේශපාලන වැඩපිළිවෙල හරිද? අඩුතරම් ජනාධිපතිතුමාට කියන්න තුන රයිට් මම දැක්ක මේක මාධ්‍ය වලින් දැක්කා මම ලෑස්ති මේක සාකච්ඡා කරන්න මා ඉවත් කරන්න තිබුණත් කමක් නැහැ සාකච්ඡා කරන්න අපි සූදානමයි අක්කත් කියන්න පුළුවන්කම තිබුණා. එහෙමවත් නැහැ. ඒවා නිකන් ටක් ගාලා ඒවා පැත්තකට කරා පැත්තකට කළා තමන්ගේ දේශපාලන ගේම් එකේ ඊළඟ තුරුම්පුව ප්ලේ කරා. ඊළඟ නේද අගමැතිවරයා රනිල් වික්‍රමසිංහ පත් කරලා ඉස්සරහට යන්න. ඒ නිසා මේකේ මේ නිකන් එකක් තමයි මම හිතන්නේ ඔහුට මේ ප්‍රශ්නේ දිග පළල ගැඹුර ඊළඟ මාසෙ මොකද්ද වෙන්නේ කියන එක පිළිබඳව කොච්චර තීරුම් කරන්න හැදුවත් ඔහුට පැහැදිලි අවබෝධයකුත් නැහැ කියලා මට හිතෙනවා. කියන්නේ ඔළුවේ මුකුත් නැහැ. හරිද? ඊළඟට මොකද්ද කරන්න කියන ගැන වැඩපිළිවෙලක් නැහැ. ඔය වටේ ඉන්න කට්ටිය කවුද බැසිල් රාජපක්ෂ අය කෙනෙක් ගහන දේශපාලන ගේම් සහ ජනාධිපතිවරයාගේ තියෙන සමහර රයිට් මම මේක වෙනස් කරන්නේ නැහැ. අරම මේවා තියෙන උද්දච්ච තීන්දුව අරම මේ ඔක්කොම කලවම් වුණාට පස්සේ වෙන අලකලංචියකට තමයි මුහුණ දෙමින් යන්නේ. හරිද? රටක් හැටියට අපේ රට අස්ථාවර වෙන තැන පිළිබඳවවත් එතුමාට අදහසක් නැහැ කියන එක තමයි මගේ කල්පනාව. ඉතින් ඇත්තටම ඌමනාවක් තියෙනවා නම් ඔහුට පුළුවන් දාඩු ගානේ පාර්ලිමේන්තුවේ කරන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ටිකට අත තියන්න පුළුවන්. ඔහුට පුළුවනි ඇත්තටම පාර්ලිමේන්තුවට ඇවිල්ලා එහෙමනම් മന്ത്രിවරුත් එක්ක මේක සාකච්ඡා කරන්න පුළුවන් කමිටු හරහා. එහෙම දෙයක් වෙන්නේ නැහැ නේ. එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඉතින් මම කියන්නේ ඒකයි දැන් ජනාධිපති මොනවා කරන්න හැදුවත් ජනතාවගේ විශ්වාසයක් නැතුව කොහොම රටක් ඉස්සරහට යන්නේ? පළවෙනි දේ මේ රටේ භාණ්ඩාගාරේ පුරවන්න නම් මේ රටේ ඉස්සරහට යන්න නම් අනිවාර්යෙන් ජනතාව විශ්වාස කරන්න ඕන මේ ආණ්ඩුව දැන් මේ රට ගොඩ ගන්න වැඩ කරනවායි කියලා. එහෙම විශ්වාසයක් නැතුව රටක් ඉස්සරහට යන්නේ නැහැ. එතනදී ජනාධිපතිවරයා මතක තියාගන්න ඕන ඉතිහාසයේ කවදාවත් නැති විදිහට ඔහුව මේ රටේ ජනතාව විශ්වාස කරා. ඒ විශ්වාසය paludu කිරීමේ ප්‍රතිඵලයක් තමයි අද මේ තැන් වලින් සාමකාමීව හෝ ප්‍රචණ්ඩකාරීව එළියට පැනෙන්න පටන් ගන්න තියෙන්නේ. ඒක තේරුම් ගත්තා නම් ඌට මේ රට ගැන අබමල් රොණක හැඟීමක් තියෙනවා නම් හරිද? ඔහු මේ රටේ අනාගතය ගැන හිතනවා නම් ඔහු මේ රටේ තරුණ පරම්පරාව ගැන හිතනවා නම් ඌ කල යුතු වන්නේ මේ මොහොතේදී රයිට් මට මේක කරන්න බෑ. ඔබ මා ගැන තියපු විශ්වාසය ගැන බොහොම ස්තුතියි. මට කරන්න බෑ කියලා දාලා යන්නේ ඒක. ඒ ව්‍යවස්ථා ප්‍රශ්න ගැන හිතන්න යන්න එපා දැන්. ඔහුට වැඩක් නැහැ. මොකද ව්‍යවස්ථාවේ තියෙනවා ඔහු නැත්නම් කරන්න ඕනේ මොකද්ද කියලා. අපි තව දැනකට આવොත් එහෙම ලංකාවට පහුගිය දවස්වල මාධ්‍ය වලින් ප්‍රකාශ කරපු දෙයක් තමයි ඉන්දියාවෙන් දැනුවත් කරයි කියපු LTT තර්ජනයක් තියෙනවා කියන කාරණාව. හැබැයි මේ පිළිබඳව නිසි අවධානය යොමු කරාද කියන ප්‍රශ්නය සහ මෙවැනි දෙයක් ඇත්තටම ඇති වුණාද? එහෙම නැත්නම් සමහර තැන්වලදී මේ පිළිබඳව කතා බහ කරද්දී කිව්වා මේක මේ රටවල් දෙකේ යම් කතා කරන යම් ප්‍රශ්නකාරී තත්වයක් කියන කාරණාවකුත් ඉස්මතු කිරීමක් කියන කාරණාවක්. ඔබේ පක්ෂය කොහොමද මේ පිළිබඳව දැක්කේ? මේවා නිකන් සෙල්ලම් කරන්න පුළුවන් කාරණා නෙවෙයි. දැන් ඔබට මතක නම් 2000 අපේ පාස්කු ප්‍රහාරය එල්ල වෙච්ච වෙලාවේ බුද්ධි තොරතුරක් ලැබුණා අපේ රාජ්‍ය බුද්ධි සේවයට. හැබැයි ඒ ගැන නිසි අවධානය යොමු කළේ නැහැ. සාමාන්‍ය තොරතුරක් කියලා අතහැරියා. සාමාන්‍ය තොරතුරක් කියලා අතහැරියා. ඒක අපේ බුද්ධි තොරතුරු ටික ගැලප්පුවේ නැහැ. සහ ඉන්දියාව පැත්තේ මේක තවත් ඉන්ක්වයර් කළා. මොකද ඒකේ තිබුණු තොරතුරේ හැටියට ඉන්දියන් හයි කමිෂන් එකකට ගහනවා කියලානේ තිබුණේ. ඒත් අපි ඉන්දියාව පැත්තේ මීට ලොකු සහයෝගයක් ගන්න තිබුණා මේ තොරතුරු ඇත්තද කියලා දැනගන්න. ඇත්ත වුණානේ. හරිද? එහෙනම් අපිට එහෙම යන්න දුන්නේ එහෙම කළෙත් නෑ. දැන් මේ තොරතුරු එන්නේ කොහොමද? අපි දැනගන්නෙත් ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ පුවත් පතක තිබුණයි කියන එක තමයි දැනගන්නේ. එතකොට ඉතින් බුද්ධි තොරතුරු රටවල් අතර හුවමාරු වෙන්නේ එහෙමද? විශේෂයෙන් අපි වගේ රාජ්‍යාන්තයක් අතර LTT ත්‍රස්තවාදයෙන් දෙපැත්තම අපි බැට කෑවා. ඉන්දියාවත් බැට කෑවා, ලංකාවත් බැට කෑවා. එහෙම වෙලාවක බුද්ධි තොරතුරු අපි ගන්න වෙන්නේ පත්තරෙන්ද? ඒක අපේ බුද්ධි අංශ වලට හරි නැත්නම් අපේ ආරක්ෂක අංශ වලට
එවන්නේ නැද්ද? සහ එහෙම නැත්නම් ඒක ඉන්දියාවේ ආණ්ඩුව නොදැන ඉන්දියාවේ රාජ්‍ය යාන්ත්‍රයෙන් නොදැන සිද්ධ වෙච්ච වැඩක්ද? මේක ඉතින් අර බරපතල ප්‍රශ්නයක්. එතකොට තමයි මට හිතෙන්නේ ජනතාව වුණත් මේ පිළිබඳව ටිකක් අර උපහාසාත්මකව බලන්න පටන් ගන්න නේද? රාජපක්ෂයට කරදරයක් නම් අපි නැගිටින්න ඕනේ කියලා කොටි හිතනවා වගේ දෙයක්. මම කියන්නේ එතනට යන්නේක වැරදි. රටක් හැටියට මේක වුණා හෝ නොවුණා එවැනි බුද්ධි තොරතුරු පිළිබඳව අපි අවධානය යොමු කරන්නේ ඒ බුද්ධි තොරතුරු අවශ්‍ය බරින් රටක් විසින් ගන්න ඕනකම තියෙනවා. හරිද? එහෙම නැත්නම් වෙන්නේ අර කොටියාවෝ කියලා අවසානයේදී කොටි එනකොට නේද? මේ නිකන් නොසලකා ඉන්න තත්වයකටපත් වෙන එක. ඉතින් තමන්ගේ දේශපාලන පැවැත්ම වෙනුවෙන් මෙවැනි දේවල් සිදු කරන එක අන්තිම නරක වැඩක්. මම කියන්නේ අපි මොන පක්ෂයෙන් දේශපාලනය කරත් තරංග මේ රට ඉස්සරහට යන්න ඕනේ. නේද? අපි දේශපාලනය කරයි අපි ජීවත් වෙලා අපි මැරලා යනවා. නමුත් රට පවතිනවා. රට ඉස්සරහට යන්න ඕන. අපි අපේ දේශපාලනය කරන කාලය ඇතුළතදී මේ ඉදිරියට තල්ලු කිරීම සඳහා මොන හරි දෙයක් අපි කිරීම හැර දැන් මම හිතුවොත් එහෙම මම නැත්තම් රට තියෙන්න ඕනේ නේද? මම නැත්තම් මේ පාර්ලිමේන්තු වැඩක් නැහැ. මම නැත්තම් දේශපාලන වැඩක් නැහැ. මම හරි මගේ පවුලේ කට්ටිය ඉන්නකන් තමයි රට තියෙන්න ඕන. එහෙම හිතන එක අන්තිම ඒකට කියන වචනයක් නැහැ. අන්තිම ම්ලේච්ඡයි නේද? අන්තිම තිරසන් තිරස්චීන වැඩක්. එහෙම දේශපාලනය කරන්න දෙන්න නරකයි. ඉතින් කියන්නේ මේ අර සමහර මේ රට පාලනය කරපු අය දාගෙන හිටපු බොරු සලු පිළි එකිනෙක ඉවත් වෙලා ජනතාවට ඇත්ත තේරෙන්න පටන් ගන්න වෙලාවේ අපි ජනතාවට ආරාධනා කරනවා යලි රැවටෙන්න එපා කියලා. දැන් ඔය තනි කියන්නේ ආණ්ඩුව ගහන දේශපාලන ගේම් වලින් ඒ ගේමේ කොටසක්ම තමයි රයිට් මේක කරොත් හරියයි ඔක්කොම මේක කරොත් හරියයි කියලා රටේ ජනතාව තව කාලයකට බලාපොරොත්තු තියාගෙන රවට්ටගෙන ඉස්සරහට යන්නේ. දැන් මේක අර රබර් බෝලයක් වතුර යට ගිල්ලුවා වගේ තමයි. තද කරන් ඉන්න පුළුවන්. හැබැයි මේක තියාගෙන ඉන්න මොකද වෙන්නේ? මේක පැත්ත අනිත් පැත්තට එන පිපිරීමේ ප්‍රතික්‍රියාවත් වැඩි කියන එක. සමහර දේවල් ජනතාවගේ ආවේගයන් සමහන් වෙන ආකාරයට සමහර තැන්වල ඒ ආවේගයන් සාමකාමීව ප්‍රකාශයට පත් වෙන ආකාරයට ඉඩ දීම සමහර ප්‍රශ්නවලට හොඳයි. හරිද? මොකද ඒක පුද්ගලිකවත් සමාජයක් හැටියට එවැනි ආවේගයන් සාමකාමීව ප්‍රකාශයට ඉඩ දෙන එකත් මේකේ එක වැඩක්. හරිද? ඒවට තමයි ඉතින් දේශපාලනයේ සාමකාමී උද්ඝෝෂණ තියෙන්නේ, සාමකාමී මැතිවරණ තියෙන්නේ. හරිද? ඒවට ඉඩ දීම දේශපාලන මනෝවිද්‍යාව පැත්තෙන් වැදගත් දේවල්. දැන් අපි අරගලයේ පැත්තට අවධානය යොමු කරොත් දැන් මාසයකුත් පහු කරලා දැන් දවස් 30 40 පහු කරගෙන ඉස්සරහට එන අරගලය තවමත් එතන පවතිනවා. අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරා මේක ඉවත් කරන්නට මේකට තර්ජනයක් කරන්න බලාපොරොත්තුවක් නැහැ කියන කාරණාව. ඔතුමන්ලත් නිරන්තරයෙන්ම අරගලත් එක්ක ඉදිරියට යන පිරිසක් කොහොමද මේ තරුණ අරගලය දකින්නේ? මේක අපේ රටේ ඉතිහාසයේ ඇතිවෙච්ච එක්තරා ආකාරයකට වඩාත්ම ආකර්ශනීය තරුණ අරගලය කියලා කියන්න පුළුවන්. විවිධ දේශපාලන කණ්ඩායමට අයිති ඌසා නොව් තරුණයෝ දේශපාලනික අරගලයක නිරත වෙලා ඉන්නවා. ඒක විවිධ පක්ෂ තියෙනවා තමයි. නමුත් ඒකේ අරමුණ දේශපාලනිකයි. නේද? පොදු අරමුණක් හැටියට කිව්වොත් ඕන ඉල්ලන්නේ ගෝටා ගෝ හෝම් වංචා දෝෂේ නවත්තන්න රටේ අලුත් දේශපාලන සංස්කෘතියක් හදන්න. මේක ඇතුළේ ඉතින් ඒ සම්පූර්ණ දුර ගමන් කරන්න බැරි අය ඉන්න පුළුවන්. මගදී අයින් වෙන අය, ප්‍රශ්න හදාගෙන අයින් වෙන අය විවිධාකාර. නමුත් ඒ තරුණයන්ගේ අරමුණ විවිධ කණ්ඩායම් විසින් ඉස්සරහට අරගෙන යන්නට ඕනකම තියෙනවා. ඉතින් අපි ඔබ දකින්න නැතුව ඇති දැන් මම ඒ තැනට ගියේ එක වෙලාවකයි. මේ මුළු දවස් 40ටම. මමත් අපේ අනුසානක සහෝදරයාත්, හඳුන්නිත් සහෝදරයා අපි කණ්ඩායම ලාල්කාන්ත. අපි කණ්ඩායම එතනට ගියේ එකම අවස්ථාව තමයි එදා පහර දෙනකොට. මොකද අපි සාමකාමී අරගලය දිහා බලාගෙන හිටියා. අපි ඒකේ දිශානතිය ගැන අපිට අවබෝධයක් අපි බලනකොට අපිට පේනවා. ඒකේ සාමකාමී බව අපි අගය කරමින් හිටියා. හැබැයි ආණ්ඩුවේ මැර කණ්ඩායම් පැනලා ඒ සාමකාමී තරුණයන්ට පහර දෙනකොට අපිට තවදුරටත් බලාගෙන ඉන්න බෑ. ඒ නිසා අපි එතනට ගියා. ගිහලා අපි ඒ අරගලයට දෙන්න පුළුවන් ශක්තිය අපි දුන්නා. ඒ මොහොතේ අවසානයේදී මොකක්ද උනේ? ඔබ කොතනින්ද එතනින් පස්සේ ඔබටත් අර වගේ ප්‍රහාරයක් එහෙම නැත්නම් එළවීමක් සිද්ධ වුණාද? මොකක්ද උනේ? එතනින් කොයි වෙලාවද ගියේ? එතනින් එහාට අපි කිසි දෙයක් දැක්කේ නැහැ. නෑ
අපි එතනට ගියා. එතකොටත් ගැටුම ටිකක් දුර ගිහිල්ලා තිබුණේ. ඒ වගේම ඊට පස්සේ අපිට තිබුණේ දැන් එතන තිබුණු සමහර ගැටුම් निराකරණය කරන පැත්තට අපි ඇයට කියපු දේ තමයි රයිට්. ඔබ දැන් මේ තවදුරටත් ගැටුම් වලට යන්න එපා. ඔබ මේක සාමකාමීව ආරක්ෂා කරන්න. ඊට පස්සේ අපි අපේ සුනිල් වටකල ඇතුළේ අපි නීතික හඬාව පෙතන කැඳෙව්වා. කැඳවලා අපි කිව්වා උන්ට අධිකරණමය පැත්තෙන් මේකට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග ගන්න කියලා නීතිමය පැත්තෙන්. ඒ වගේම අනිත් පැත්තෙන් මේ පහර දීමට විරුද්ධව. මොකද මේ පහර දීම ඔබ හොදට බැලුවොත් ගෝල් ෆේස් එකට ගහන අතරෙම අනුරාධපුරයේ නුවරත් මේ පහර දීම සිද්ධ වෙලා තිබුණා. ඒතර මේක මේ ප්‍රහාරකයන්ට තව අඩියක් ඉස්සරහට යන්න පුළුවන්කම තිබ්බනම් ඔවුන් ගාලු මොදර නෙවෙයි රටේම මේවා කුඩුපට්ටම් කළා දාන ඔවුන්ට එරෙහි සියලු බලවේග මර්ධනය කර තැනකට ගමන් කරමින් තිබුණා. එසා අපි අත්තරම කරපු දේ තමයි මේ ප්‍රහාරයට එරෙහිව සාමකාමී උද්ඝෝෂණ වලට අපි කිව්වා මේකට සාමකාමීව තමයි විරෝධය ප්‍රකාශයට පත් කරන්න කියන එක අපි ඉල්ලීමක් කළා. එහෙම කරන්න ඕනේ. මොකද දන්නේ ඒක අපි මෙවැනි ආකාරයේ මේ ලයිසන් චණ්ඩිට මුහුණ දෙන්න ඕනකම තියෙන්නේ ජනතාවගේ සාමකාමී විරෝධය තුල. ජනතාවගේ මතය තුල තමයි ඒකට මුහුණ දෙන්න ඕනකම තියෙන්නේ. අපි මං හිතන්නේ පක්ෂයක් හැට අපි මේ මැදිහත් වීම කළා. ඉතින් එතනින් එහාට මේ ආණ්ඩුවේ ප්‍රකෝපකාරීත්වය දිහා බලාගෙන හිටපු සාමාන්‍ය සමහර ජනතාව විසින් අර වගේ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලට තල්ලා තියෙනවා. ඒ එහෙම තමයි කලින් කිව්වා වගේම සමහර දේශපාලන අරගලවල දේශපාලන පක්ෂ විසින් ඒවා මෙහෙවනවා නම් ඒවා සීමා මායිම් තියෙනවා. හැබැයි සාමාන්‍ය ජනතාව ඒ දේශපාලන අරගල මැදට වුණාට පස්සේ කාටවත් සීමා මායිම් දාන්න බෑ. ඒක තමයි මේ අපි ලෝක ඉතිහාසෙත් දකින්නේ ඒක ලංකාව ඉතිහාසෙත් වෙලා තියෙන එක ඊයේ පෙරද වුණෙත් ඒක තමයි සාමාන්‍ය ජනතාවයේ විරෝධතාවයන්ට ආවට පස්සේදී පාලනය කරන්නේ කාටවත් කරන්න බෑ. ඉතින් ඒකනේ ඔය ගෙවල් ගින മന്ത്രിවරු කියන්නේ. ඒගොල්ලෝ අපිට චෝදනා කරන අතර පොලිසියට මොකද්ද කියන්නේ? දැන් මම දැන් අම්පාරේ മന്ത്രി කෙනෙක් කියන පොලිසිය 40ක් හිටියා බලන් හිටියා. තව කෙනෙක් කිව්වා පොලිසිය 30ක් හිටියා බලන් හිටියා. පොලිසිය මොකද කරන්නේ? ඒ කියන්නේ පොලිසිය දැන් පොලිසිය අපේ නෙවෙයිනේ. අපි කිව්වද පොලිසියට මෙන්න නිකන් ඉන්න කියලා නෑ. එවැනි ජනතා විරෝධයක් හමුවේ පොලිසියට තමාලාට කරන්න දෙයක් නැති වෙලා තියෙනවා. කරගන්න බැරි වෙනවා. අද දවසේ අපි සමග කතා බහට එකතු වුණේ ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින් ජයතිස්ස මහත්මයා. අපි ප්‍රාර්ථනා කරන ඔබට රට වෙනුවෙන් අනාගතයට යමක් කරන්න හැකියාව ශක්තිය ධෛර්ය ලැබෙයි කියලා. බොහොම ස්තුතියි දවසේ උදෑසන මේ සහභාගීත්වයට ආයිබෝවන්. එමුනම් හිතවතුනි අපි සූදානම් වෙනවා අදට ඔබෙන් සමුගෙන යන්න. හෙටත් උදෑසන 6:30ට අපි සියත පත්‍රයේ සමගින් ඒ වගේම මේ වැනිම සුවිශේෂී සාකච්ඡාවක් සමගින් හමු වෙන්න සූදානම්. හැමදිනටම ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා. රැඳෙන්න දවස පුරා සියත එක්ක. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.